නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර රැගෙන අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මුණ ගැහෙනවා. පළමුවෙන්ම අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවවදාල පූජනීය මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පළමුවෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒත් එක්කම අපි සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. අද සදැහැති දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් මාලනී ගුණවර්ධන මහත්මිය, කුසුම් වික්‍රමනායක මහත්මිය සහ ජයසිංහ වික්‍රමනායක මහත්මයා විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් ඊටාම දයාවෙන් කැටුව මහා සංඝරුවන පාමුල සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ දිනවල අපිට කරුණ පහදා වදාලා අද දවසෙත් ඒ උතුම් කාරණා දැනගන්න අපට අවස්ථාව දෙනවා. අපි පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරලා අවස්ථාව උදා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අනුශාසනා කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි මේ දක්වාම මහා පුරුෂ ලක්ෂණ 10ක් මේ විදිහේ කතා කරලා තියෙනවා. මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන මහා පුරුෂයෙක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මහා පුරුෂය තමයි ගිහිගෙදර වැසුවොත් චක්‍රවර්ති රජ බවට පත් වෙන්නේ. ඒ මහා පුරුෂය තමයි ගිහිගේ අතෑරියොත් උතුම් සම්බුදු බවට පත් වෙලා දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන්නේ. එහෙමයි. ඒතර මේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන්න වඩින මනුලොවට වඩින මේ මහා පුරුෂෝත්තමයා ඒතර අපිට තේරෙනවා මේවා කියවලා බලද්දී එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අහෝයි මේ ලක්කන සූත්‍රයේ කියවමින් සසර පුරාවට පිරුවේ මහා ගුණස්කන්ධය සසර පුරාවට තමන් ධර්මයේ දජය කරගෙන ධර්මයට දිවි පුදාගෙන ඒ වාසය කරපු අසිරිමත් ජීවිතය සිහි කරගෙන තමයි චෛත්‍ය වඳින්න ඕන, බෝධිය වඳින්න ඕන, පිළිම වහන්සේලා වඳින්න ඕන. ඒ අසිරිමත් ජීවිතය සිහි කරගෙනයි. එහෙමයි. ඒතර මේ ලංකා ධර්ණී තලය කියලා කියන්නේ අසිරිමත් ජීවිතයෙන් සකස් වුණු ශ්‍රී දේහි වැඩ සිටිය ඒ ශ්‍රී ධාතුන් වහන්සේලාගෙන් මේ සෑම තැනකම වගේ එහෙමයි ස්වාමීනි. ස්පර්ශ කරමින් චෛත්‍ය රාජයන් වහන්සේලා හැදිලා මේ ලංකා ධර්ණී තලය සෝභමාන කරලා තියෙනවා. එහෙමයි. මට මතකයි ඔය පරිනිබ්බාන සූත්‍රයේ අන්තිමට ගාථාවක් තියෙනවා. මේ ධාතුන් වහන්සේලාගේ මේ මහ පොළොව සෝභමාන කරනවා කියනවා. ඒක නිකලෙස් සිත්වලට පේනවා මහත්තයා. එහෙමයි. කෙලෙස් වලින් පිරුණු කාමී ජනයාට ඒක තේරෙන්නේ නැහැ. අපිට ඒක යම් ප්‍රමාණයකට අපිට පොඩි වැටහීමක් තියෙන මහත්තයා. මම උනත් දැන් ඕස්ට්‍රේලියාවේ සයිප්‍රස් වල හිටියා. ඒක අර හිතට කොච්චර අර ඒ කාම සම්පත්තිය තිබ්බත් එහෙමයි ස්වාමීනි. හිතට දැන් තියෙනවා නිකන් අමුතු හිම අර ලංකාවේදී අපිට තියෙන සැහැල්ලු බව සතුට එහෙමයි ස්වාමීනි. පැවිද්දෙක් විදියට නැහැ ඒක. ස්වාමීනි දැන් අනුරාධපුරයට යනකොටම මම වුණා උයනට යනකොටම අපේ හිතට දැනෙන මේ සැපේ සුවේ ඒක අසිරිමත් දෙයක් ඒක මහත්තයා. මං හිතන්නේ මේ අසිරිමත් බව උපදලා දෙන්නේ අර දෙවියන්ගේ දේවානුභාවය පිරිවරාගෙන තියෙනවා ලංකාවේ. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? ධාතුන් වහන්සේලාගේ තියෙන අසිරිය නිසා. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේට සම්බුදු බවට පත් වෙන්න
සෙවන සලසාලු බෝරජාණන් වහන්සේලගේ අසිරිය. එහෙමයි ස්වාමීනි. සම්බුදුරජාණන් වහන්සේ සිහි වෙන්න දෙව් මිනිස් ලෝකයා පව වන්දනා කරන මේ පිළිම වහන්සේලා. එහෙමයි. ඒ හැම තැනකදීම මිනිසයාට බොහෝ දෙනෙකුට සිහි වෙන්නේ බුද්ධ කියන ශ්‍රී නාමය. එහෙමයි ස්වාමීනි. ඉතින් මිනිසෙගේ හිත ඇතුලේ බුද්ධ කියන ශ්‍රී නාමය සිහි වෙනවා කියන්නේ මහත්තයා දැන් අපිට මේක සිහි වෙලා ගානක් නැති වුණාට ඒක මහා අසිරිමත් දෙයක්. එහෙමයි ස්වාමීනි. කල්පනා කරලා බලන්න මේ ලෝකේ කෝටි ගානක ජනතාවකින් බුද්ධ කියන ශ්‍රී නාමයට ගෞරව කරන සුළු පිරිසයි ඉන්නේ. එහෙමයි. විශාල පිරිසක් වෙන වෙන දේවල් අදහන්නේ. එහෙමයි. එතකොට මේ ගුණම පුරාගෙන මනුලොවට වඩින එහෙමයි ස්වාමීනි. ඒක නිසා දෙවිවරු ලස්සන නමක් කියන මහත්තයා බෝසතාණන් වහන්සේලට කාලෝ යන්තේ මහා වීර. එහෙමයි ස්වාමීනි. මහා වීරයන් වහන්සේ මේ සුදුසු කාලයයි කියලා ආරාධනා කරන්නේ. මහා වීරයන් වහන්සේ. ඒ ශ්‍රී නාමය මේ ලෝකෙ වෙන කෙනෙකුට දෙන්න බෑ මහත්තයා. කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රාවකයන්ටවත් දෙන්න බෑ ඒක. මහා වීර කියන වචනේ. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව මොකද්ද? දැන් මේ අපි මේ කියවද තේරෙන මේ හැම එකක්ම අපගේ බෝසතාණන් වහන්සේ සසර පුරාවට පිරු මහා ගුණස්කන්ධය. ස්වාමීනි අපගේ බෝසතාණන් වහන්සේගේ අසහාය මේ පාරමිතාවන් පුරන්න තවත් කිසිවෙකුට එතරම් ධෛර්යයක් ගන්න මේ ලෝකේ තවත් කෙනෙක් ඉන්නවා නම් තවත් බෝසතාණන් වහන්සේ නමක් පමණයි. එහෙමයි ස්වාමීනි. එතකොට ඊවන් කැපකිරීමක් කරන්න කොච්චර දුෂ්කරද? එහෙමයි. මේ කල්ප 92ටම ඉතින් 7 දිනයිනේ. එහෙමයි ස්වාමීනි. 7 දිනයිනේ. එහෙයි. ඒතර දුෂ්කර කැපකිරීමකට දුෂ්කර දෙයක් කරන්න තමයි මේ සසරට එකතු වුනේ. එහෙමයි. ඉතින් පින්වත් මහත්තයා අද අපි සාකච්ඡාවට ගන්නේ අපගේ මහා බෝසතාණන් වහන්සේගේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ තුන්ලොව ජයගත්තු මහා මුනිඳුගේ ශ්‍රී දේහේ තව මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ තමයි ඒනි ජංගෝ කියන මහා පුරුෂ ලක්ෂණය. ඒනි ජංග කියලා කියන්නේ මේ මුවෙක් ඉඳලා තියෙන ඕලු මුවෙක් කියලා. අපි අද කියනනම් අපි එච්චර විස්තර දන්නේ නැහැ. එහෙමයි. ඒ ඕලු මුවෙකුගේ බඳු කෙන්ඩා ඇත්තේ කියලා කියනවා. ඒ ඕලු මුවාගේ කෙන්ඩා හරි සියුම්. එහෙමයි. සාමාන්‍ය බොහෝ අයගේ කෙන්ඩ ගත්තොත් හරි මහතයිනේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ඕලු මුවෙක්ගේ බඳු. ඒක හරි ලස්සනයි. එහෙමයි. ඒක බලන්න මේ තමන් සකස් කරගත් කර්මයකින් පිහිටන විදිහක පුදුම දෙයක් පුදුම අසිරිමයි. පුදුම සසරක සැඟවිච්ච රහසක් මේ. එහෙමයි. නේද? එහෙමයි. ස්වාමීනි එතකොට අවසරයි දැන් අපට ලැබිලා තියෙන මේ ලැබීම් පිළිබඳව අපි මොනතරමින් උපේක්ෂාවටපත් වෙන්න අවශ්‍යයිද මේ හිත දැන් මෙහෙම අපිට මහා පුරුෂ ලක්ෂණ ලැබීමක් ගැන ඇත්තටම අපි කවදාවත් හිතන්න හොඳ නැහැ. එහෙමයි. නමුත් අපි බලන්න ඕන කර්මානුරූප ගුණ ධර්මයේ ගැන එක පැත්තකින්. එහෙමයි. ගුණ ධර්මයට පහදින්න ඕන. එහෙමයි. අනිත් තමයි අපේ මහබෝසතාණන් වහන්සේ මේ මහා ගුණ ධර්මයේ සසර පුරාවට අප්‍රමාණ ජරා ව්‍යාධි මරණ දුකින් පිරුණු සසරට වැටලා මේක පුරුදු කළා නේද කියලා හිත පහදව ගන්න. එහෙමයි සා. ඒවන් අසහාය උතුමෙක් නේද මනුලොවට වැඩලා තුන්ලොව දිනලා දෙව් මිනිස් ලෝකයා සසරින් ඈතර කළේ කියන. එහෙමයි. ඒ සදහැ සිත. එහෙමයි ස්වාමීනි. ඒක අපිට ඇති කරගන්න. එහෙයි. ඊළඟට මේ ධර්මයකින් තමයි කෙනෙක්ගේ ජීවිතේ ආරක්ෂා කරන්න කියන පණිවිඩය ගන්නට. එහෙමයි ස්වාමීනි. ගුණයකින් එහෙයි. පිනකින් තමයි තමන්ගේ ජීවිතේ රකින්නේ සැප විපාක උපද්දලා දෙන්නේ කියන කාරණේ පණිවිඩය අපිට ගන්න. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මුල් කරගෙන තමයි ගොඩක් මේ පැති කීපයක් බලලයි. එහෙමයි. මම මේ දේශනාව ඇත්තටම විග්‍රහයට ගන්න මහන්සි ගත්තේ. අවසරයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තථාගතයන් වහන්සේ මේක අසිරිමත් ගුණයක් මෙතන තියෙනවා. ඒ ගුණයක්ද කියලා හිතා ගන්නත් බැරි එකක් මහත්තයා. එහෙමයි. තථාගතයන් වහන්සේ පූර්ව ජාතියේදී පූර්ව භවයේදී පූර්ව සිටි තැන්වලදී මිනිස්ය වූයේම සකස් කොට උගන්වන්නේ වී. එහෙමයි ස්වාමීනි. යම් දහමක් කියලා දෙනකොට යම් වෘත්තීය ශිල්පයක් කියලා දෙනකොට මේක විස්තර කරන යම් ශිල්පයක් වේවා යම් විද්‍යාවක් වේවා යම් ගුණධර්මයක් වේවා ඊ ලෞකික වශයෙන් හරි ලෝකෝත්තර වශයෙන් යම් කටයුත්තක් වේවා
කියලා දෙනකොට කල්පනා කරනවා කියන මේ ඉගැන්වීමේදී මම මේක උගන්වනකොට මේක අහන් ඉන්න කෙනා පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් මොන ක්‍රමයට කියලා දුන්නොත්ද. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ඇපෙන් ගැලවෙන්න උගන්වලා නෙවෙයි ඒක. දැන් අද සමහර ගුරුවරු ඉන්නවා මහත්තයා අදාළ මේ කාලය මේ යනකම් පොඩ්ඩක් එයා කටයුතු කරනවා හදවත කියන එක නෑ. එහෙමයි ස්වාමීනි. දැන් මට මතකයි මම පුංචි කාලේ අපි ශිෂ්‍යත්ව කරන වයසේදී අපේ පාසල් වල හිටපු ගුරුවරු පුදුම ආශ්චර්යයි මහත්තයා. පුදුම කැපකිරීමක් දවල් තමන් ඉස්කෝලේ වෙලාවෙන් පස්සෙත් එහෙමයි ස්වාමීනි. පන්ති දාගෙන එහෙයි. පෑන් නැති අයට පෑන් අරන් දීගෙන පොත් නැති අයට පොත් අරන් දීගෙන කෑම ගෙදරින් හදිසියෙන් දැන් සමහර දවසට මට මතකයි අපේ අම්ම බයිසිකලේ කෑමක් ගෙනත් දෙන්න එනවා. ගෙනත් දෙනවා ටිකක් පරක් වෙලා. සමහරට කෑමක් කනකන් ඉන්නවනේ අනිත් මේ කට්ටියත් තියාගෙන. එහෙමයි ස්වාමීනි. පුදුම අර ඒ හදවතින්ම තියෙනවා මේ ළමයට මේ දැනුම දෙන්න ඕන කියන පාරිශුද්ධ අදහස. එහෙමයි ස්වාමීනි. එහෙම ගුරුවරු හරි අඩුයි අද. එහෙමයි. සමහර ටියුෂන් ගුරුවරු ඉන්නවා හදවතින් මුදල් ගැන ලොකු බලාපොරොත්තුවක් නැතුව එහෙමයි. මේ ළමයට මේ ශිල්පය දෙන්න ඕන කියන හැඟීම තියෙනවා. එහෙමයි. අර ඒ හිතේ ඇතිවෙච්ච යහපත් ගුණාංගෙත් එක්ක සිතවිල්ලත් එක්ක කරුණාවත් එක්ක එහෙමයි. එයා ලස්සන නිර්මාණශීලී හිතකුත් හැදෙන්න පටන් ගන්නවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. නිර්මාණශීලී හිතක් හැදෙනවා. එහෙයි. ඒක නිර්මාණශීලී සිතවිල්ලත් එක්ක මොකද ඇති වෙන්නේ? කයම නිතර කල්පනා කරනවා මේ ගාන කියලා දෙනකොට. දැන් ගුරුවරුන්ට කල්පනා කරන්න පුළුවන් නම් මේ ගාන කියලා දෙනකොට මේ ළමයට කොහොමද තේරුම් ගන්න පුළුවන්? අපි එක ක්‍රමයකින් මේ එක පිරිසකට තේරෙනවා නම් තව ක්‍රමයක් අනුගමනය කරනවා තව පිරිසකට කියලා දෙන්න. එහෙමයි ස්වාමීනි. ඔතකොට බලන්නේ ගුරුවරයා තුළ කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද? හරියට පිරිසකට තේරුණා ඒ ඇති කියලා අදහස එන්න පුළුවන් නේ. ඒතර හැම කෙනාගේම මිත්සිත. එහෙමයි. හැම කෙනාගේම කාරුණික සිත. හැම කෙනාගේම උපේක්ෂා සහගත සිත. හැම කෙනාගේම සැපයට කැමැත්ත. එහෙමයි. ඒතර මේ සතර බ්‍රහ්ම විහරණ වලින්ම මේ සසර පුරාවට පිරිපුන් වෙලා අධ්‍යාපනය දෙන්න ගියත් සෑහෙන කල්පනා කරනවා. වෙන ශිල්ප ශාස්ත්‍රයක් දෙන්න ගියත් සෑහෙන කල්පනා කරන මේ ශිල්ප ශාස්ත්‍රයේ මොන විදියට කියලා දුන්නොත්ද මේක නා ග්‍රහණය කරගන්න ඉක්මනින්ම කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විදියට කල්පනා කර සසරක කෙනෙක් එනවා කියන ලේසි දෙයක්ද මහත්තයා? ඒතර ඒකත් විශාල යහපත් කර්මයක් ඒක. ඒතර මේ විදියට පුරුදු බලන්නේ ඒ පුණ්‍ය කර්මෙම ඇති කියන මාත දෙවියන් අතරට ගෙනියන. එහෙමයි ස්වාමීනි. සිතනේ. එහෙයි. ඒතර මාත්‍ය වැඩෙන හොඳ ඉවසීමක් වැඩෙනවා. ඔන්න තමන් කියලා දෙනවා. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ආයි කල්පනා කරලා ආයි බනින්නේ නැහැ. ගහන්නේ නැහැ. සමහර ගුරුවරු පොත් විසි කරනවා. එහෙමයි. පන්තියෙන් එළියට දානවා. එහෙම ගුරුවරු නැද්ද? ඉන්නවා. එහෙමයි. ඒතර බලන්න කොච්චර ලස්සන හිතක් ගුරුවරයෙකුට හදාගන්න පුළුවන්ද නේ? එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒ වගේම තමයි දැන් මේක මේ ඉංජිනේරුවරුන්ට වෛද්‍යවරුන්ට තමන් රෝහලේ වැඩ කරනකොට තමන් කාර්යාලයේ වැඩ කරනකොට තමන්ගේ සිසු පිරිසත් එක්ක ඉන්න අයට අදාළ දේ කියලා දෙනකොට එහෙමයි ස්වාමීනි. රෝගීන්ට ඒ වගේම එහෙමයි. රෝගීන්ටත් උපදෙස් දෙන්න ඕනනේ. එහෙමයි. එතකොට දැන් වෛද්‍යවරයා අර සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් පිරිපුන් නම් ඒ රෝගියාට අනුව ඒ කෙනාට බෙහෙත් ගන්න හැටි. එහෙමයි ස්වාමීනි. දැන් ඌවත් එක්කනේ ඊපෙරද මම දැක්ක එක දොස්තර කෙනෙක් නර්ස් කෙනෙකුට අඬුවකින් ගහලා එහෙමයි. ඔපරේෂන් එකකට ගිහිල්ලා. එහෙයි ස්වාමීනි. බලන්න කලබලේනේ. එහෙයි. සමහරලාට දැන් මොකද වෙන්නේ? සමහර දොස්තරලා ඉන්නෝ මෙතන සර්ජරි කරලා ඊළඟට පණින්න හදන ප්‍රයිවට් එකට. එහෙමයි. අර එහෙම ගුණවත්කම් නැහැ සමහර අයගේ. තමන්ට තියෙන අර උත්තම පින්වන්ත අවස්ථාව මගහැරෙන්න මගහැර ගන්නවා. අපරාධනේ ස්වාමීනි. සල්ලි වලටනේ මුල් තැන දීලා තියෙන්නේ. එහෙමයි. එයාගේ ඔළුවේ තියෙන වාහනයක් අරගෙන වාහනේ යන්නේ කවද්ද? තට්ටු දිගේ ගහක් ගහගන්නේ කවද්ද? එහෙමයි. ළමයි ලොකු හොඳ ඉස්කෝලේට දාගන්නේ කොහොමද? ඔය සිතිවිලි වලින් යන කෙනා කවදාවත් රෝගියෙකුට හොඳට සලකන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හෙදියෙක් රෝගීන් හරියට සලකන්නේ නැහැ. සමහර ඇටෙන්ඩන්ස්ලා ඉන්නවා හරියට රෝගීන්ට සලකන්නේ නැහැ. එහෙමයි. කොච්චර ලස්සන හිතක් නිර්මාණය කරගන්න පුළුවන්ද? මේ අවුරුදු 50ක් 60ක් ඉන්න ජීවිතේ. එහෙමයි ස්වාමීනි. සමහරට මේක අහන ඔබේ සමහරලාට ඒකෙන් තව 10යි තියෙන්නේ. සමහර අයට 20යි තියෙන්නේ. සමහර අයට මේක කරන්න තව 30යි තියෙන්නේ. 30න් පස්සේ ඉවරයි. එහෙමයි.
අනිත් එක තමයි තමන් සලකන්නේ යම්සේ තමන්ට සලකන්න ඔය ක්‍රමයට තමයි. එහෙමයි. තමන් අනිත හැම කෙනා ගැනම හොඳට මධ්‍යස්ථව හිතලා ඒ දැනුම දෙන්නේ නැත්නම් ග්‍රහණය කරගන්න පුළුවන් විදියට තමන්ට සසර ඒ විදිහට ලැබීම මහත්ය. එහෙමයි ස්වාමීනි. තමන්ට ඒ විදිහට ලැබී තමන්ට එතකොට ලබනකොට ගුරුවරු හරියට ගණන් ගන්න එක නැහැ. හොයන එක නැහැ. බලන එක නැහැ. එහෙයි. එහෙම නේද? එහෙමයි. තමන් කවදා හරි දවසක මේ වෙදකමක් ගන්නකොට හරියට තමන්ට සාතු සප්පායම් කරන එක නැහැ. බෙහෙත කියලා දෙන එක නැහැ. පාවිච්චි වෙන විදිහට කියලා දෙන එක නැහැ. එහෙමයි. දෙන්නේ යම්සේද ලැබෙන්නේ ඒ විදිහමයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ බෝසතාණන් වහන්සේගේ මහා කාරුණික මට මේ හැම තැනම කරුණාව, මුදිතාව, උපේක්ෂාව, ඉවසීම, සර්වඥතා ඥානය උපදවාගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවනවා කියන උත්තම අරමුණ. එහෙමයි ස්වාමීනි. එතන මේ උත්තම අරමුණක් තියෙන උත්තමයාගේ ජීවිතේත් උත්තමයි. ක්‍රියාකලාපත් උත්තමයි. සිතවිලිත් උත්තමයි. එහෙමයි ස්වාමීනි. ඒකයි මට මතකයි කෝසම්බී සූත්‍රයේ තියෙනවා සාරාණීය කරුණු හයක් විස්තර කරනවා. එහෙයි. නොපිරිහෙන කරුණු. ඉතින් නොපිරිහෙන කරුණු වල අන්තිම කරුණ ගැන කියද්දී කියනවා ඒ අමා මහ නිවන අවබෝධ කරන අදහස. බුදුරජාණන් දේශනා කරනවා මේ අමා මහ නිවන අවබෝධ කරන අදහස කියන එක හරියට නිකන් මේ කූටාගාර ශාලාවක කැණි මඩල වගේ කියනවා. කැණි මඩල හොඳට තියෙනවා නම් පරාල ටිකට හානි වෙන්නේ නැහැ ලේසියෙන්. එහෙමයි ස්වාමීනි. වහල ශක්තිමත් එතකොට. එහෙයි. ඒ වගේ අදහස බලවත් නම් අදහස පිරිසිදු නම් තමන්ගේ සිත විනාශ කරගන්නේ කිසි කටයුත්තකදී. සිත කරුණ කර දැන් අද ගෙදරදී දෙමව්පියන්ට දරුවන්ට සමහරලාට ගෙදර දොරේ කටයුතු කියලා දෙනකොට අධ්‍යාපනයකට යොමු කරනකොට එහෙමයි. සමහර දෙමව්පියෝ ඉන්න බැනනේ දරුවෝ යොමු කරන්නේ. තේරෙනව නේද? එහෙමයි. ඒකෝට දරුවෝ මේක තෙද ගන්නවන්න දෙමව්පියෝ අදක්ෂයි අද ගොඩාක් අය. එහෙයි ස්වාමීනි. ඒ දරුවන්ට දෙමව්පියන්ට පුළුවන් ලස්සන ක්‍රම තියෙනවා මහත්තයා. දැන් පාරේ තොටට බැස්සත් සමහර අය දැකලා තියෙන වාහනේ හොඳට ඇඳ පැරඳගෙන යනවා. සමහර අය ඉන්නවා කිලිටි වස්ත්‍රයක් ඇඳගෙන පාරේ හිඟා කරනවා. අර පුංචි ළමයට පෙන්වන්න පුළුවන් බලන්න අර හොඳ අධ්‍යාපනයක් ලැබලා දෙමව්පියන්ට කීකරු වෙලා දැන් බලන්න අද යාම යහපතක් මේ සැප විඳින හැටි බලන්න. එහෙමයි. මේ බලන්න දෙමව්පියන්ට කීකරු වෙන්නේ නැතුව එහෙමයි. තමන්ගේ ජීවිතේ මේ ගුණයක් දිනු කරගන්න බැරුව හරි අධ්‍යාපනයක් ගන්න බැරුව සංයමයක් නැතුව මේ හිටපු එකේ තියෙන ආදීනව නේද මේ තියෙන්නේ කියලා තමන්ගේ ඇස් දෙකට පේන කරුණකින් පැහැදිලි කරලා දෙන්න බැරිද? පුළුවන් ස්වාමීනි. කොච්චර ඒකට දෙමව්පියෙකුට කාරුණික වෙන්න ඕනද? ඉවසලිවන්ත වෙන්න ඕනද? ප්‍රායෝගික වෙන්න ඕනද? එහෙමයි ස්වාමීනි. ගුරුවරුන්ටත් එතෙන්ට එන්න පුළුවන්. එහෙයි. වෛද්‍යවරුන්ටත් එතෙන්ට එන්න පුළුවන්. ඉංජිනේරුවන්ටත් එතෙන්ට එන්න පුළුවන්. ඒතර ශිල්පයක් දෙන කෙනා මුලින්ම දක්ෂ වෙන්න ඕන. උපායශීලී වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ හැම දෙයකම දැන් අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන උත්තම අදහසක් තියෙනවා නම් ඒ කෙනාට මෙතෙන්ට ලේසියෙන් වෙන්න පුළුවන්. මොකද ඒ කෙනාට තියෙන වටිනම අංගයක් නේ මහත් හිත රැක ගන්නවා කියන එක. එහෙමයි. එතකොට ඒ හිත රැක ගන්න ඕන කියන අදහසට ආපුගෙන හැමතිස්සෙම ඕන දෙයකට ඉස්සෙල්ලා මම මේ හිත රැකගෙන කොහොමද ළමයට උපදෙස් දෙන්නේ? හිත රැකගෙන මම කොහොමද මේ අයට උපකාර කරන්නේ කියලා ඉස්සෙල්ලාම ඊට පස්සේ කල්පනා කරනෝනේ. එහෙමයි. හදිසි මෙතන අදක්ෂ අය හිටියොත් මම කොහොමද ඒ අයට කටයුතු කරන්නේ? සමහරවිට දඩබ්බර අය ඉන්න දඩබ්බර කෙනා මම කොහොමද කීකරු කරගන්නේ? එහෙමයි ස්වාමීනි. අකීකරු කෙනා ඉන්න අකීකරු කෙනා කොහොමද මම මේකට කීකරු වෙන්නේ? ඇත්තටම මේ ශිල්ප කිනක පිහිටන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ අයට කොහොමද මම උපකාර කරන්නේ? එහෙමයි ස්වාමීනි. එතකොට ඒක නා කාරුණික සිතින් ඥානවන්ත හිතින් මධ්‍යස්ථව බලබලා අර ලබන කෙනාගේ හිත සතුට වෙන විදියට වේගෙන් ඒක ග්‍රහණය කරගන්න පුළුවන් විදියට එයාට වදයක් නොවන විදියට ඒ ශිල්පයේ දෙන්න දක්ෂ වෙන්න පුළුවන්. ගුණයක්. ඒක මානසික වටින දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර අනේ අපේ බෝසතාණන් වහන්සේ මේ මානසික මහා ගුණය පිරුවා. ඒ ගුණේ පාරමී ප්‍රාප්ත වුණා. පාරමී ප්‍රාප්ත වෙලා බලන්නේ ඒ ගුණේ අසිරිය දෙවියන් අතරට යනවා. දෙවියන් අතරට ගිහිල්ලා දෙවියන් අතර දිව්‍ය ආයුෂයෙන් අධිපති බවට පත් වෙනවා. වර්ණයෙන් අධිපති වෙනවා. සැපයෙන් අධිපති වෙනවා. බලයෙන් අධිපති වෙනවා. එහෙමයි. කීර්තියෙන් අධිපති වෙනවා. බලන්නේ අධිපති බවට එහෙනම් කොහොමද බලපෑවේ? කරුණාව, මෛත්‍රිය, ඉවසීම, මුදිතාව.
එහෙමයි. මෛත්‍රී ආනිසංස තියෙන මහත් එක දේශනාවක මෛත්‍රිය හොඳට වඩන කෙනා බ්‍රහ්මීන් අතරට යනවා කියන බ්‍රහ්මීන් අතරත් බලවත්ම බ්‍රහ්මය වෙනවා කියන. එහෙමයි ස්වාමීනි. කිසි කෙනෙකුට මඩින්න බෑ කියනවා. ඒතර මේ සියලු පින් අතර මහා පින් උපදින දෙයක් තමයි මෛත්‍රී සිත කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. වෛර නැති, තරහ නැති, වහා කිපෙන්නේ නැති හිතක් තියෙන්න ඕනේ. එහෙමයි. ඒතර මේ හිත තියෙනව නම් එයාට ජය ගන්න පුළුවන්. දෙවරු ප්‍රියමනාප වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බෝසතාණන් වහන්සේ මේක පුරුදු කරලා අන දෙවියන් අතරට ගියා. ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප ගන්ධ සුවඳ, ප්‍රියමනාප රසය, ප්‍රියමනාප පහස මේ එකතු වෙනවා කියනවා. එහෙමයි. අන්න බුදුරජාණන් දේශනා කළා ඒ දෙවියන් අතර සුවසේ වාසය කළා. දෙවියන් අතරින් චුත වෙලා ඒ මහෝත්තමයේ මනුලොවට පැමිණීද අන්නේ කර්මයෙන් සකස් වුණු විඥාණයෙන් සකස් කළ දෙනවා කුමක්ද? මහා පුරුෂ ලක්ෂණයක් ශ්‍රී දේහි සකස් කළ දෙනවා. කුමක්ද? ඕල් මුවෙකුගේ බදු කෙන්ඩා. එහෙමයි. එහෙනම් තමන්ගේ කෙන්ඩා දිහා බලලා තමන්ට තීරණයක් ගන්න පුළුවන්. එහෙයි එහෙම ස්වාමීනි. නේද? එහෙයි. ඔව්නේ. ඒවන් සංයමයක් යුතු මනසක් තමන්ට තිබිච්ච කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා යම් ප්‍රමාණයකට. එහෙමයි. එක එක ප්‍රමාණයක කෙනාගේ පිහිටන්න පුළුවන් නේ මහත්තයා. එහෙයි. ඒතර මහා පුරුෂයාගේ තමයි ඕලු මුවෙක්ගේ විදියටම පිහිටන්නේ. ඒකෙන් පාරමී ප්‍රාප්ත වෙච්ච උත්තමයා. එහෙමයි. ඒ ගුණය එහෙමයි ස්වාමීනි. පාරමී ප්‍රාප්ත කියලා කියන්නේ මහත්තයා කෙලවරටම පැමිණි කෙනා කියන අදහසයි. ඒතර අපගේ ස්වාමී ශාස්ත්‍රුන් වහන්සේ, බෝසතාණන් වහන්සේ අපි සරණ ගියේ මහා මුනිඳුන් මේ හැම ගුණයකින්ම පාරමී ප්‍රාප්ත වෙලා. එහෙමයි ස්වාමීනි. ඒතර හැම දැන් සමහර කට්ටිය කියනවා මේ හැම ගුණයකින් මේ පාරමී ප්‍රාප්ත මහෝත්තමයට සමහර කට්ටිය කියනවා දැන් ඔය බඩේ රුජාවක් හැදුන භාග්‍යතුන් වහන්සේට ඒක කර්ම විපාකයක්. එහෙම කිසි තැනක සඳහන් නැහැ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ගුණයන්ගෙන් පාරමී ප්‍රාප්ත වෙච්ච මහෝත්තමයට ඒ වගේ දේවල් ගැන සඳහනක් නැහැ. එහෙමයි. එතකොට ඒව සමහරලාට මේ ජීවිතය කරපු දුෂ්කර ක්‍රියාව, එහෙමයි ස්වාමීනි. ඒ දුෂ්කර ක්‍රියාව ගැන හිතද්දි මහත්තයා අපට හිතා ගන්න බෑ. කල්පනා කරලා බලන්න. දැන් මේ යකඩයක් තදින්ම රත් කරපු යකඩයකට මහත්තයා සීතල වතුර ටිකක් දැම්මම මොකද වෙන්නේ? යකඩේ පැලෙනවා මහත්තයා. එහෙයි ස්වාමීනි. ඒ වගේ සීතල ජලයේ බෑලා නෑම කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් පහසුනා කියනවර මේ බෝසත් කාලේ එහෙයි. කටු සයනේ සැතපෙනවා කියනවා. මේ කටු ගහලා තියෙන්නේ. එහෙමයි. ඒ උඩ සැතපෙනවා කියනවා. ඕවා කයකට කොහොම වෘත්තු දෙන්නද මහත්තයා? එහෙමයි ස්වාමීනි. ඒතර මේ දේවල් බලපෑවා. ඒ දේවල් තමයි ක්‍රියාත්මක වුනේ. එහෙමයි. හරි පුදුමයි. ඒතකොට ඒ උදාර චරිතයක් පිළිබඳව උදාර සිතවිල්ලක්ම ඇති කරගන්නවා මිසක එහෙමයි ස්වාමීනි. ඒ ගුණයන්ගෙන් පාරමී ප්‍රාප්ත වෙච්ච ඒ උතුමන් වහන්සේ නමගේ ජීවිතේ උදාර බවම සිහි කරනවා මිසක ඇයි අර වගේ ස්වභාවයකට හිත ගන්නෙ? එහෙමයි. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ හරි අතරිමත් බුදුරජාණන් දේශනා කළා හිතෙමේ ඒ ලකුණේ යුතුව ගිහි ගෙදර වසන්නේ නම් මොකද වෙන්නේ? එයම ධාර්මිකව රජෙක් වෙන්න හේතු වෙනවා කියන. එහෙනම් මේ කියන ගුණ සම්පatti යම් කිසි කෙනෙක් යම් යම් ප්‍රමාණයෙන් ධර්මයක් නේ මේක ගුණයක් නේ. එහෙමයි ස්වාමීනි. එන හැම කෙනාටම ඒ ජීවිතවල යම් විදියක ධාර්මිකව ජීවත් වෙන්න යට අනුග්‍රහ කරන්නේ නැද්ද? අනුග්‍රහ කරනවා ස්වාමීනි. ඒ කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ, දන් දීම, ප්‍රිය වචනය, ඊළඟට අර්ථචර්යාව, සමානාත්මතාවය, ඊළඟට මේ දැන් මේකින් සකස් කළ ඉගැන්වීම, ඊළඟට දැන් මේ ධර්ම යාගය, මේ ගුණ සම්පatti නිමිතෙන් දැන් මේ කැටි කරලා තිබුණේ. ඒතර මේ කියන ගුණ සම්පatti යම් කෙනෙක් දිනු කළොත් එහෙම ඒ ජීවිතේ ධර්මානුකූලව ජීවත් වෙන්න යාට අනුග්‍රහයක් කරන එක නැද්ද? අනුග්‍රහයක් කරනවා. එහෙමයි ස්වාමීනි. රජ කරන්න නෙමෙයි ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න යාට සුවසේ. දැන් අද සමහර කට්ටිය කියනෝනේ කොච්චර සල්ලි තිබුණත් මේ අපේ ධර්මානුකූල ජීවිතයක් ගත කරගන්න විදියක් නැහැනේ. කොච්චර බාධා තියෙනවද? දැන් එහෙනම් මේ බාධා ඔක්කොම නැති කරන්නේ කොමකින්ද? මේ කියන මහා පුණ්‍ය ශක්තිය. එහෙමයි. ධර්ම මාර්ගයට ආපු කෙනාට මේ තියෙන බාධා ඔක්කොම නැති කරන්නේ පුණ්‍ය ශක්තිය. දැන් බලන්නකෝ මේ සක්විති රජතුමාට බාහිර බලපෑම් නැහැ. එහෙමයි. ධර්මයේ වාසය කරන්න පුළුවන්. තමන්ට විශ්වාසනීය ගුණවත්
මනාකොට සංග්‍රහ කරන පිරිස් පවා ලැබෙනවා. ධන දාන්න ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ ඔක්කොම පිනෙන් නේද ලබා දුන්නේ. එහෙයි. ඒතර ඒක පැත්තක් අපි තේරුම් ගන්න ඕන එකක්. එහෙමයි. ඒතර ඊවන් පිනක් පිරු මහා වීරයෙක් තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙයි. ඒතර ධර්ම රාජ වූ චක්‍රවර්ති රජ බවට පත් වෙනවා කියන රජ වුණාට පස්සේ කුමක්ද ලබන්නේ? හරි ලස්සන කාරණාවක් කියනවා. රජවරුන්ට යෝග්‍ය වූ රාජාංගයන් වූ රාජ පරිභෝගයන් වූ රජවරුන්ට ගැලපෙන්නා වූ යම් යම් දේවල් ඇද්ද ඒ දේවල් වහා ලබනවා කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් අපි අහලා තියෙනවානේ සමහර රජ දැන් ඔබ බලන්න සක්විති රජතුමාටම ලැබෙනවා අහසින් යන්න පුළුවන් වලාහක වර්ගයේ අශ්වයෙක් හස්තියෙක් ධන දාන්නේ ලබා දෙන ගෘහපතියෙක් නුවණින් හොඳට මෝඩපු පුත්‍ර රත්නයක් ප්‍රියමනාප වචන වලින් සංග්‍රහ කරන බිරිඳක්. එහෙමයි. රජ කෙනෙකුට ඒක අවශ්‍ය වෙන්නේ නැද්ද මහත්තයා? අවශ්‍ය වෙනවානේ. එහෙයි. හොඳ පරිවාර සම්පත්තියක්. ඒ අවස්ථාවට උචිතව කටයුතු කරන ඒ තැනදී Tamanට අනුග්‍රහ කරන ඒ තැනදී උපදෙස් දෙන්න පුළුවන් පිරිසක්. රජ කෙනෙකුට අවශ්‍ය වෙනවනේ. එහෙමයි. එතකොට මේ දේවල් ලබන්නේ නම් අර කියන ගුණේ. මොකද්ද ගුණය? ශිල්ප උගන්වනකොට යම් දෙයක් කියලා දෙනකොට යම් ඥානයක් දෙනකොට යම් ඉගැන්වීමක් කරනකොට දෙයට කල්පනා කර කර බලා ඉවසීමෙන් අනිත් එක්කිනාට එතන දැන් මහත්ය කියලා මහත්ය නිවේදන කටයුතු කරනවා. එහෙමයි. තව කෙනෙකුට මේක සැදැහැ සිතින් කියලා දෙනවා. එහෙමයි. දැන් හිතමු අපි අනිත් දැන් මේක මෙතන පිටිපස්සේ ඉන්න කට්ටිය. එහෙමයි. ඒතර ඒ කට්ටිය අනිත් අයට අනුකම්පාවෙන් මේවා බොහොම ලස්සනට ඒ පුංචි දේ හරි කියලා දෙනවා. එහෙමයි. එන ධර්මයේ කියන අපි දැන් බලන්න එකම දේ අරගෙන නැවත අපි මේ විග්‍රහ කර අපි දක්වන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට තව කෙනෙක් මේක මේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් බව, පිනේ තියෙන අසිරිය, ගුණයක තියෙන අසිරිය, පින විසින් තමා රකින්නවා කියන කාරණේ තේරුම් ගැනීම පිණිස. එහෙමයි. ධර්මයෙන් තමයි තමන් ආරක්ෂා කරන්නේ කියන කාරණේ තේරුම් කිරීම පිණිස. එවන් මහෝත්තමයේ සරණ කර ගැනීමේ තියෙන වටිනාකම මේ හැම පැත්තම අපි හැමතිස්සෙම නැවත කියා ඉස්මතු කරවන්නේ අපි. එහෙමයි ස්වාමීනි. එතකොට මේ අන්නේ උදාර දේවල් තමයි මේ ධර්ම දේශනාවක පරමාර්ථය. එහෙමයි. ප්‍රධාන පරමාර්ථය තිරුවන් සරණේ මනාකොට පිහිටි හිත. එවන් උත්තම ශාස්ත්‍රුන් වහන්සේ නමක් අවබෝධයෙන් සරණ කරගන්න හැටි. එහෙමයි. එවන් උත්තම ශාස්ත්‍රුන් වහන්සේ නමගේ අවබෝධය තමන්ගේ ජීවිතයේ අවබෝධයට දිවි පිදීමට. ඒ වගේම තමයි එවන් දහමකට දිවි පිදීමට. ශ්‍රාවක සංගරුවනකට දිවි පිදීමකට. එහෙමයි. අපි නැවත ඉස්මතු කරන්නේ ඕකමනේ. එහෙමයි. විවිධ අයුරින් අරගෙන ඊළඟට දේශනා කරනවා ඉඳින් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් මොකද වෙන්නේ? ලෝවසා ඇති මෝහ පටල ඉවත් කළ අරහත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. බුදුවරයෙක් වුණාට පස්සේ මොකද වෙන්නේ? ශ්‍රමණයන්ට යෝග්‍ය වූ ශ්‍රමණයන්ගේ අංගයන් වූ ශ්‍රමණ පරිභෝග වූ ශ්‍රමණයන්ට නිසි වූ යම් දේ ඇද්ද ඒවා වහා ලබන්නේ වෙයි. එහෙමයි ස්වාමීනි. ශ්‍රමණ අංග ලබනවා කියනවා. එහෙයි. හරි අසිරිමත්නේ. ඒකනේ දැන් අපි අහලා තියෙනවා. එතකොට බෝසතාණන් වහන්සේ ගිහි අතහැරලා දැන් සම්බුදු බවට පත් වෙනෝනි මහත්තයා. එහෙමයි. සම්බුදු බවට පත් වුණාට පස්සේ පළවෙනි දාණය දෙන්නේ තපස්සු බල්ලුක. ඒ තපස්සු බල්ලුක මේ වෙළඳාම යන කට්ටිය. ඒ අයට පණිවිඩය කියන්නේ කවුද? දෙවියෙක්. එහෙමයි ස්වාමීනි. ඒක දන්නේ නැහැ තමයි මේ යන ළඟ පාරේ ඉන්නේ දන්නේ නැහැ. ඒක බලන්නේ තමයි ශාස්ත්‍රුන් වහන්සේට අවශ්‍ය කරන දේවල් සම්පාදනය විතර කටයුතු සකස් වෙනවා. එහෙමයි. ඒතකොට දැන් තපස්සු බල්ලුක් ගිහලා වෙළඳ මේ පැණි පූජා කරන හදනකොට ශාස්ත්‍රුන් වහන්සේට පාත්‍රයක් නැහැ. සතරවරන් රජවරු ඒක දැකලා පාත්‍ර 4ක් 24න් අරන් එනවා. ශාස්ත්‍රුන් වහන්සේ අතට ගන්නකොට අර පාත්‍ර 4 සෛලමය පාත්‍ර 4 එක පාත්‍රාවක් බවට පත් වෙනවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. ශ්‍රමණ අංග ලැබෙනවා. අසිරිමත්. එහෙමයි. දැන් අපි අහලා තියෙනවා ඒතර එදා මුල් දවසේ තමන්ගේ කෙස් වැටිය කපලා අහසට විසිකලානේ. එහෙමයි. එදායින් පස්සේ ආයේ කෙස් බාන්න උමනාවක් උනේ නැහැ ශාස්ත්‍රුන් වහන්සේට. ශ්‍රමණ අංග. එහෙමයි ස්වාමීනි. හරි අසිරිමත්. එහෙයි. අපිට හිතාගන්න බෑ ඊළඟට බලන්නේ තමන්ගේ ශරීරාංගයන් පවා
තමන්ට අපහසුවක් නැතුව හසුරවන්න පුළුවන් හැකියාව. ඒතර ඒවත් බලපානවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදියට එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ දෙව් මිනිස් ලෝකය සසරින් ඈතර කරවන්නනේ. ඒතර ඈතර කරන දහම සදහම් නිදානේ දෙව් මිනිස් ලෝකයට ඒ අයුරින්ම ප්‍රවර්තනය කරන්න විවිධ අයුරින් විවිධ අංගයන්ට දක්ෂ වූ ශ්‍රාවකයන් වහන්සේලා. එහෙමයි ස්වාමීනි. ඒතර විවිධ අංගයන්ට දක්ෂ වූ ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නකොට මහත්තයා එතකොට විවිධ ගුණය පිරූ අය විවිධ ඒ ශ්‍රාවකයන්ට පැහැදිලි සම්බුද්ධ ශාසනයට පහදිනවා. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධ දේශනා දරා ගැනීමෙන් අග්‍ර උත්තමයෝ. කෙලෙස් කම්පා කිරීමෙන් අග්‍ර මහෝත්තමයෝ. වහා මේ තමන්ගේ සිතින් කයින් වචනින් වෙන දේවල් ප්‍රඥාවෙන් විනිවිද මේවා කුසල් මේවා අකුසල් මේවා පින් මේවා පව් කියලා දැකීමේ මහා කුසලතාවයෙන් යුතු මහා මහෝත්තමයෝ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මහා මේ එරුදි ප්‍රාතිහාර පාන්න පුළුවන් මහෝත්තමයෝ. ඒතර මේ සියලු උත්තමයන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ පිරිවරාගෙන ඉන්නකොට එතකොට අර ජනයා දෙව් මිනිස් ලෝකයා මේ එකතු වෙන්නේ කොහොමද සම්බුද්ධ ශාසනයට. එහෙමයි. ඒ සම්බුද්ධ රාජ්‍ය අඛණ්ඩව කරගෙන යන්න එතකොට මේ ශ්‍රාවකයන්ගේ සහාය උපකාරයි. ඒ ශ්‍රමණ බවට ශාස්ත්‍රුන් වහන්සේගේ අරමුණට අවශ්‍ය කරන අංග ඔක්කොම නිර්මාණය වෙනවා. පින විසින් කරන්නේ ඒක. ඒතර සම්බුදු බවට පත් වෙන වජිරාසන භූමියේ තමයි සියලු සම්බුදුවරු බුදු වෙන තැන. එදා එතකොට අපගේ හරි අසිරිමත් මහත්තයා එතකොට දැන් බෝසතාණන් වහන්සේ ගානට බලන්නකො කැරකිලා. එහෙමයි ස්වාමීනි. ගිහි අතහැරලා ගානට එන්නේ සම්බුදු බවට පත් සියලු බුදුවරු සම්බුදු වෙන භූමිය වටේට නෙවෙන්නේ. එහෙමයි. අසිරිමත්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ප්‍රදේශයේ තමයි දුෂ්කර ක්‍රියා කරන්නේ. ඒතර බලන්නකො දැන් දුෂ්කර ක්‍රියාව අතහැරලා දාලා ගානට කැරකිලා නිරංජ ඊතර වෙලා මේ ඉගෙන බෝධිනාසිකාවට. එහෙමයි. සියලු බුදුවරු බුදු වෙන තැනට එනවා. මේ එනකොට සෙවන සලසන්න විරාජමාන වැඩ සිටිනවා ඇසතු බෝරුක. හරි අසිරිමත්නේ. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙද්දී ඒ ස්ථානයේ වැඩ සිටින්නේ නාගසක්. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ ශ්‍රමණාංග පිහිටනවා. එහෙයි ස්වාමීනි. මේ සෑම දෙයක්ම පිනක ප්‍රතිඵල මහත්තයා. ඉතින් හරිම අසිරිමත් ඒ දේවල් ඒ වගේම තමයි සමහර අපි ගත්තොත් එහෙම අපේ දුටුගැමුණු අධිරාජ්‍යය. එහෙමයි ස්වාමීනි. මහාවංශය තියෙනවා හරි අසිරිමත්නේ. එතකොට කිසි කෙනෙකුට දැන් කල්පනා කරනවා දැන් ශිලා ස්තම්භේ දකින්නවනේ මහා සෑයක් ඉදි කරනවා කියලා. දැකලා සිරිහන්නට ඇවිල්ලා කල්පනා කරනවා දැන් යුද්ධයක් තිබුණා. යුද්ධ ඉවර කරච්ච ගමන් මිනිස්සුන්ට බදු අරගෙන මේක කරන්න මං කැමති නැහැ මිනිස්සුන්ට වද දෙන්න. දුක් දෙන්න කැමති නැහැ. කිසිම මිනිස්සෙකුට කරදරයක් කරන්න තු මට මේ සෑය හදාගන්න නැත්නම් කොච්චර ෂෝක්ද. මෙහෙම හිතද්දි මහත්තයා තමන්ගේ ඡත්‍රයේ ඉන්න දෙවියා ගිහිල්ලා සක්දෙවිඳුන්ට කියනවා. සක්දෙවිඳුන් විස්කන්ධය පුතුට කියලා මේන් ගැඩොල් මවනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට බලන්න මේ රිදී මවනවා. එහෙමයි. මෙන්න රත්තරන් මවනවා. අවශ්‍ය අංග පහල කරලා දෙනවා. එහෙමයි. ඒ වගේම මේ දසමහා යෝධයෝ පහළ වෙනවා. ඊළඟට තමන් ඉක්මනින්ම දැන් මේ අර එලාර අනිත් පැත්තෙන් මේ ආක්‍රමණය කරගෙන එනවනේ. මේ අධර්ම බලවේගය පතුරවගෙන එනවනේ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේ පැතිරීම විනාශ කරනවනේ. ඒතර බලන්න දසමහා යෝධයෝ මේ පහළ වෙලා මේක ජය ගන්නට. එහෙමයි. නැවතත් ලංකාව ඒකාලෝක කරන්න. එහෙමයි ස්වාමීනි. හැබැයි බලන්න ගානට ඊට පස්සේ ගිහිල්ලා අනිත් පැත්තෙන් කැරකිලා කාලයක් ඉඳලා මෙන්න මෝරපු තරුණෙක් ආයෙ ඇවිල්ලා රජ වෙනවා. මෙන්න ගානට රජකමට යෝග්‍ය විදියට අවශ්‍ය අංගයන් පහළ වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ සමහර විදියට යම් දියුණු කළා වූ යම් ගුණ ධර්මයන්ගේ තියෙන ආශ්චර්යයක් තියෙන්නේ ස්වාමීනි. හරි අසිරිමත් ඒක. ඊට පස්සේ බලන්න බුදුරජාණන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ වදාළසේක එය මේ අයුරින් කියනු ලබයි. කුමක්ද? ශිල්පයන් හිද, විද්‍යාවන් හිද, චරණයන් හිද, ඒ වගේම වැඩ කටයුතු වලදීද තමන් උගන්වන දේ අන්‍යෝ කෙසේ වහා දැනගන්නා හුදයි කැමති වන්නාහුය. එහෙමයි ස්වාමීනි. යම් ශිල්පයක් කියලා දෙනකොට යම් විද්‍යාවක් කියලා දෙනකොට යම් හැසිරෙන චර්ම ධර්මයක් කියලා දෙනකොට යම් වැඩ කටයුත්තක් කියලා දෙනකොට උගන්වන දෙයක් කියලා දෙනකොට
නිතර සිහි කරනවා කියනවා මම මේක කොහොම කියලා දුන්නොත් වහා අවබෝධ කරගන්නේ. වහා තේරුම් ගන්නේ. යම් දැනුමක් කිසිවෙකුගේ හෝ විනාශයේ පිණිස ලස්සන වචනයක්. යම් දැනුමක් අන් අයට කියලා දෙනකොට ඒක අහන් ඉන්න කෙනා ඒක විනාශය පිණිස ගන්න නැත්නම් විනාශයේ පිණිස හේතු නොවේ නම් ඒකත් කල්පනා කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. බොහෝ කල නොවෙහෙසෙන පරිද්දෙන් එබඳු දෑ වහා උගන්න ගන්න පුළුවන් නම් එහෙමයි. එයාට ඉක්මනින්ම ගොඩාක් කල් වෙහෙසෙන්නේ නැතුව ඉක්මනින්ම ග්‍රහණය කරගන්න පුළුවන් නම් එහෙමයි. සුවය ලබා දෙනේ කුසල කර්මය කොට මැනවින් පිහිටි වට වූ යහපත් උපන් පිළිවෙලින් උස්ව ගිය සියුම් සිවියෙන් මැසුණු මනෝඥෝ කෙන්ඩා එමෙන්ම උඩු අතට කරකැවී ගිය ලෝම ලබන්නේ වේ. හරිම අසරිමත්. බලන්න මේ පාලි වචන ටිකේ මේ සිංහල තේරුම දැන් කොච්චර ලස්සනට අපේ හිත සංවේදී වෙන විදියට එහෙමයි. මේ අපේ ගුරුදේවයන් වහන්සේ මේ කොච්චර ලස්සනට පරිවර්තනය කළා. එහෙමයි. මම මේ කල්පනා කළේ දැන් මේ පරිවර්තන මෙච්චර ලස්සනට සිදු වෙලා නැත්තම් මහත්තයා දැන් බුදු කෙනෙක්ගේ අවබෝධයේ වචනෙන්නේ මේ ලෝකෙට කියලා තියෙන්නේ. එහෙමයි. ඒ වචනෙන් කියන දේ හිතක සංවේදී වෙන්න එපායි. හිතක සංවේදී වෙන්න නම් ඒක මනාකොට හිතට කියන වචනේ ග්‍රහණය වෙන්න ඕනනේ. එහෙමයි ස්වාමී. ඒතර මේ පරිවර්තනය කියන එක හරි වටින දෙයක් ඒක. එහෙයි ස්වාමී. ඒක මනාකොට පරිවර්තනය වීමේ තියෙන අසරිය තමයි මෑත භාගයේ විශාල පිරිසක් අවබෝධයෙන් තෙරුවන් සරණේ පිහිටන් අනුග්‍රහ කළේ. එහෙමයි. දැන් අපි සංඝයාට උනත් මේ ධහම මිනිසයාට ඒ අයුරින්ම මනාකොට මිනිසයාගේ හිත බුදු ගුණයෙන්, දහම් ගුණයෙන්, සංඝ ගුණයෙන් එහෙමයි ස්වාමී. එතකොට මේ ධර්මයේ තියෙන අසරිය විදහා දක්වන විදියට ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සම්පත්තියේ තියෙන අසරිය විදහා දක්වන විදියට සංඝයාගේ ගුණ සම්පත්තිය අසරිය විදහා දක්වන්න පුළුවන් විදියට අපිට මේ කියලා දීමේ බහා දුර්ලභ භාග්‍ය උදා වුණේ ගුරුදේවයන් වහන්සේ මේ ලස්සන පරිවර්තනය කරපු නිසා. ස්වාමීනි තාම ඉක්මනින් ශාසනයට සමීප වීම සිද්ධ කළා නේද? අනිවාර්යෙන් මේ සමීප වීම පිණිස වැදගත්ම දේ තමයි භාෂාව හසුරන විදිය. භාෂාව හසුරන විදිය වෙන් ඒ කෙනාට මේක සංවේදී වෙනවා වේගින්. එහෙමයි ස්වාමී. අපි හැමදෙනාම භාග්‍යවතුන් වහන්සේට මේ සමීප කොට පමුණවා අන්න ඒ පිණිස භාෂාව තමයි අනුග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් පරිවර්තනයේ තියෙන වටිනාකම තියෙන්නේ. එහෙයි. එතකොට බුදුරජාණන් දේශනා කළා එබඳු ලකුණින් හෙබියෙක් ඉදින් පැවිදි වන්නේ නම් නොපැවිදිව සිටින්නේ නම් පැවිදි වන්නේ නම් නුවණින් යුක්තව නෙක්ඛම්මේ ඇලී වසනේ බුදුරජුන් හට ශ්‍රමණයන්ගේ පරිභෝගයට යෝග්‍ය වූ සෑම දෙයක් වහා ලබන්නේ වේ. එහෙමයි ස්වාමීනි. වහා ලබන්නේ වේ. එහෙයි. ඒතර සියලු සම්බුදුරජාණන් වහන්සේලා මහත්තයා පළවෙනි දහම්සක බුදු වෙන්නේ වජිරාසන භූමියේ. එහෙමයි ස්වාමීනි. පළවෙනි දහම්සක ප්‍රවර්තනය කරන්නේ බරණැස. එහෙමයි. මොකද බෝසතාණන් වහන්සේ ඉපදිච්ච ගමන් දිව්‍ය ලෝකයේ දෙවියන් මේ දිව්‍ය ഘോഷා කරනවා කියනවා. දිව්‍ය ගීත කියනවා. කුමක් නිසාද? බරණැස දහම්සක ප්‍රවර්තනය කරන මහා වීරයා පහළ වෙලා කියලා. එහෙමයි ස්වාමී. උපදිනකොට දන්නවා කොහෙද දහම්සක ප්‍රවර්තනය කරන්නේ කියලා. ඒ කියන්නේ ඒකට හේතුව මොකද්ද? ඒක හාලේ වෙනකොට මහත්තයා බුද්ධගයා භූමිය දෙවිවරු පිරිවරාගෙන ඉන්නේ. බරණැස ඉසිපතන දෙවිවරු පිරිවරාගෙන පරිසරය සෝභමාන කරලා ඉන්නේ. එහෙමයි. ඍෂිවරු ඒ ප්‍රදේශයේ මේ බිමට බහිමින් ඒ ප්‍රදේශය සුන්දර කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉසිපතනය කියලා කියන්නේ ඒකනේ. ඍෂිවරු බිමට ආයර්දියෙන් ඇවිල්ලා බිමට බහින තැන. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්නේ දැන් බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා රජගහ නුවරට එනකොට මේ වේළුවනාරාමේ පූජා කරනවා. ශ්‍රමණයන්ට සුදුසු දේවල්. එහෙමයි. මේන රජගහන් ඊට පස්සේ සවැත් නුවරට ආවට පස්සේ මේන් බිම මහ පොළොවෙම කහවණු වතුරලා ජේතවනාරාමේ හදලා දෙනවා. එහෙමයි. ඒ වගේම තමන්ගේ මේල පළඳනා විකුණලා පූර්වාරාමේ හදලා දෙනවා. එහෙමයි ස්වාමීනි. මෙන්න අවුරුදු 19ක් වස්වසන්න. ඒතර මේ අසිරිමත් පුණ්‍ය භූමියේ අග්‍ර උපාසිකාවක් උපාසකයෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. අසිරිමත් නේ. එහෙයි. අසිරිමත්.
අසිරිමත් මේක අසිරිමත් මහත්තයා ඒ බුදු කෙනෙක්ගේ තියෙන පුණ්‍ය බලයේ තියෙන අසිරිමත්කම. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා අපට ලැබුණු ජීවිතේ පින්වත්නි එවන් අසිරිමත් මහා ගුණයක් දරාගෙන වඩින ඒ මහෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්නට. ඒ අවබෝධය දිවිහිමියෙන් සරණ කරගන්න. මේ උත්තම ජීවිතයන් සිහි කර කර චෛත්‍ය වඳින්න, බෝධීන් වහන්සේලා වඳින්න, පිළිම වහන්සේලා වඳින්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කර කර දඹදිව වඳින්න. සිත පහන් කරගන්න. තෙරුවන් සරණේ හිත බලවත් කරගන්න. තෙරුවන්ට මේ ජීවිතේ කැප කරන්න. මේ ලැබුණු ජීවිතේ පුළුවන් තරම් තෙරුවන් සරණට මේ හිත නැඹුරු කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අග්‍ර දෙයට තමන් කැපකෙවි වාසය කළොත් එහෙම අග්‍ර උදාර ජීවිතය තමන්ට ලබා ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වෙනවා. එහෙමයි. ඒක තමයි වෙන්නේ. අග්‍ර දෙයක් ගැන හිතුවොත්, අග්‍ර දෙයක් ගැන කල්පනා කළොත්, අග්‍ර දෙයකට කැප වුණොත්, අග්‍ර දෙයකට කන් යොමු කළොත්, අග්‍ර දෙයක් හිතන්න පුරුදු වුණොත්, අග්‍ර දෙයක් අදාහගත්තොත් එහෙමයි. නීච කෙනෙක් කරන්නේ නැහැ මහත්තයා. එහෙමයි ස්වාමීනි. අග්‍ර කෙනෙක් බවට පත් කරලා අවසන් වෙන්නේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. ඒ මහා ගුණ සමුදායේ අනන්තානුභාව බලයෙන් මේ පින්වත් සියලු දෙනාටම මේ උතුම් දහමින් අපේ හිත සංවේදී කරන්නට අපමණ කැප වුණ අපේ ගුරුදේවයන් වහන්සේටත් මහා සංඝරුවනටත් ඔබ සියලු දෙනාටමත් සියලු රැකවරණ සැලසේවා කියලා සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසහාය ශාස්ත්‍රඥ වහන්සේ වන මහා කාරුණිකයන් වහන්සේ පිළිබඳව අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පහදා වදාලා අපි හැම දිනම පින්වන්ත මහා සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. අද කරුණ කාරණික පින්වත්නි අද දවසේ අප්‍රමාදේන සම්පාදේත කියන උතුම් ධර්ම දේශනා මාලාවට අනුග්‍රහ දක්වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් මාලිනී ගුණවර්ධන පින්වත් මහත්මිය, කුසුම් වික්‍රමනායක මහත්මිය සහ ජයසිංහ වික්‍රමනායක මහත්මයා විසින් ඉතින් මේ පින්වතුන්ගේ උදාර අරමුණක් තියෙනවා දෙවියන්ටත් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට ඒ වගේම පවුලේ අයට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, විස්කන් දේවපුතුමේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනටත් සදහැවත් ගිහි පිරිසටත් සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් උත්තමයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. සදහැවත් උපාසක උපාසිකාවන්ටත් අද දවසේ උතුම් මේ ධර්ම දේශනාව සඳහා උපකාර කළ පින්වත් මහත්මයාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලුම පින්වතුන්ටත්, ඒ වගේම මහමිුණාවේ සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരിക මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් දහමින් සැනසෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මාලිනී ගුණවර්ධන මහත්මියගේ මීට වසර එකමාරකට පෙර මිය පරලෝකීය ස්වාමි පුරුෂයා වන පී.ජේ. ගුණවර්ධන මහත්මයාට, දෙපාර්ශ්වයේ මිය පරලෝකීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ජයසිංහ වික්‍රමනායක සහ කුසුම් වික්‍රමයා නායක යන දෙපළගේ මිය පරලෝකීය දෙමව්පියන්ට, පී.ජේ. ගුණවර්ධන මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. නන් අයුරින් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරු පින්වතුන්ට, සහෝදර සහෝදරියන්ට, දරු දැරියන්ට, ඥාතීන්ට
හිතමිත්‍රාදීන්ට දුක් බව පිණිස නීරෝගී බව පිණිස උතුන් දහමින් සැනසීම් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියල සාදු කියල පින් අනුමෝදමෙන්න්න සිල් දෙනාටම තිරුවන් සරණයි නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳරට වැඩමකොට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම පහදා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවෙන් සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් මාලනී ගුණවර්ධන මහත්මිය, කුසුම් වික්‍රමනායක මහත්මිය සහ ජයසිංහ වික්‍රමනායක මහත්මයා ඇතුළු මේ පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැමදෙනා සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වත් ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බර පැනවෙන් කර ගැනීමට 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ පාමුලට පැමිණ තුනුරුවන පිළිබඳව ආදර ගෞරවය හදවත පුරා වැඩි දියුණු කරගන්න ඔබට සියලු අවස්ථා උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නේ. එhmenan මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.